ආයුබෝවන් දරුවනේ. අදත් ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ 12 ශ්‍රේණිය ආර්ථික විද්‍යා විෂය නිර්දේශයේ තවත් එක් නිපුණතා මට්ටමක් පිළිබඳව විෂය කරුණු හදාරන්නයි. ඔබ මේ වන විට දෙවන නිපුණතාවයේ යටතේ බොහෝ විෂය කරුණු හදාarලා තියෙනවා. එයින් ඔබ පුළුල් දැනුමක් ලබාගෙන ඇති කියලා මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඉල්ලුම පිළිබඳව ඔබ හොඳින් කරුණු හදාරා ඇති කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ අපි මොනවද සාකච්ඡා කරන්න යන්නේ? අද දවසේ අපි විශේෂයෙන්ම සාකච්ඡා කරන්න යන්නේ නිපුණතා මට්ටම 2 3 පිළිබඳවයි. නිපුණතාවයේ 2 යටතේ ඔබට විශේෂයෙන්ම සාකච්ඡා කරන්න තිබුණේ ඉල්ලුම, සැපයුම, නම්‍යතාවය හා වෙළඳපොළ සමතුලිතය විශ්ලේෂණය කිරීමයි. මේක ඉතාමත්ම වැදගත් පාඩමක්. මෙහි කොටස් ඔබ මේ වන විට හදාarලා තිබෙනවා. අද දවසේ අපි විශේෂයෙන්ම ඉල්ලුම් නම්‍යතාවය අර්ථ දක්වමින් මිල ඉල්ලුම් නම්‍යතාවය විග්‍රහ කර ගැනීමට අපි උත්සාහ කරනවා. ඉල්ලුම් නම්‍යතාවය අර්ථ දක්වලා මිල ඉල්ලුම් නම්‍යතාවය විග්‍රහ කරගන්න අපි උත්සාහ කරනවා. අපි බලමු මෙම නිපුණතා මට්ටම යටතේ කුමන කරුණු ඉංගනුම් පළ විදියට අත්කර ගැනීමේ හැකියාව තිබෙනවද කියලා බලලා. ඒ අනුව අද දවසේ අපේ අපේක්ෂිත ඉංගනුම් පළ වෙන්න යන්නේ එකක් ඉල්ලුම් නම්‍යතාවය අර්ථ දක්වයි. 2 ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද නම් කරයි. 3 ඉල්ලුම් නම්‍යතාවය මිල ඉල්ලුම් නම්‍යතාව අර්ථ දක්වයි. 4 ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව අර්ථ දක්වයි. 5 සංඛ්‍යාදත්ත පදනම් කරගනිමින් ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරයි. මේ ඔබට ලබා ගැනීමට හැකියාව තිබෙන අපේක්ෂිත ඉංගුණුම් පළ කීපයක්. තවත් ඉංගුණුම් පළ තිබෙනවා. ඒ තමයි ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය අර්ථ දක්වයි. දී ඇති සංඛ්‍යාදත්ත පදනම් කරගෙන ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරයි. ඒ විතරක් නෙමේ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ ඉල්ලුම් වක්‍රයේ බෑවුම අතර සම්බන්ධය විස්තර කරයි. ඉල්ලුම් සමීකරණයේ දී ඇති විට නිශ්චිත මිලකට අදාළ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරයි. දුවේ පුතේ එහෙනම් ඔයගලන්ට පැහැදිලි අද දවසේ අපි මේ ඉගෙන ගන්න උත්සාහ කරන මේම කොටස් ඉතාමත්ම අපිට වැදගත් වෙන්න යනවා. ඔබගේ විභාගයට බොහෝ වැදගත් වෙන විෂය කරුණු රාශියක් ඉගෙන ගැනීමට අද දවසේ ඔබට හැකියාව තිබෙනවා. තවත් ඉගෙනුම් ඵලයක්. මිල ඉල්ලුම් නම්‍යතාවයේ සංගුණකය පදනම් කරගනිමින් නම්‍යතා ප්‍රභේද ඉදිරිපත් කරයි. ඒ විතරක් නෙමේ මිල ඉල්ලුම් නම්‍යතාවයේ තීරණය කරන සාධක මිල ඉල්ලුම් නම්‍යතාවයේ කෙරෙහි බලපාන ආකාරය විග්‍රහ කරයි. තවත් එකක් මිල ඉල්ලුම් නම්‍යතාවය සහ පාරිභෝගික පැහැදම ඒ වගේම ව්‍යාපාරික අයභාරය අතර තිබෙන සම්බන්ධයත් විස්තර කරයි. අපිට පේනවා එහෙනම් කොයිතරම් වැදගත් දේවල් ඉගෙන ගැනීමේ හැකියාවක් අද දවසේ තිබෙනවද කියලා. ඔබ පොඩ්ඩක් බලන්න මේ රූප රාමුව දිහා. මේ රූප රාමුවේ ඔබට පින්තූර කීපයක් දකින්න හැකියාව තිබෙනවා. සහල් ටිකක්, ඒ වගේම බටර්, සීනි සහ එළවලු ටිකක් ඔබට දකින්න හැකියාව තිබෙනවා. දැන් මේ හැම එකකටම වෙළඳ පොලේ මිලක් ලකුණු වෙලා තිබෙනවා. මේ හැම එකකම මිල ගණන් වෙනස් වෙනකොට ඉල්ලුම් කරන ප්‍රමාණයේ වෙනස්කම් අපි ඇති කරනවා. ඔබත් සමහර විට වෙළඳ පොලට යනවා. ඔබත් වෙළඳ පොලට ගියාම මෙවැනි දේවල් මිලදී ගන්න භාණ්ඩයේ මිල පදනම් කරගෙන. අපි දන්නවා මිල වෙනස් වෙනකොට අපි ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිචාරයක් වෙනස්කමක් අපි දක්වනවා. හැබැයි අපි මතක තබා ගන්න ඕන දේ තමයි මිල වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අපි වෙනස් කළාට එක් එක් භාණ්ඩයට ඒ ඇති කරන වෙනස, ඒ ඇති කරන වෙනසේ තරම, ඒකට දක්වන ප්‍රබලතාවය එකින් එකට වෙනස් වෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට ගත්තොත් සහල්වල සීනිවල මිල ගණන් ඉහළ ගියාට ඒ ඉහළ යන තරම්ම ඉල්ලුම් ප්‍රමාණය අපි අඩු කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි බටර් වගේ දෙයක් අපි ගත්තොත් එය මිල ඉහළ යනකොට ඒ ඉහළ යන වේගයෙන්ම හෝ ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් නැත්නම් වැඩි බලපෑමකින් අපි ඉල්ලුම් ප්‍රමාණය අඩු කරන්න බලනවා. දුවපිතේ ඔබ එහෙනම් මනසට ගන්න ඕනේ දෙක කාරණයක් තිබෙනවා. ඒ තමයි අපි භාණ්ඩයක මිල වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් කළාට භාණ්ඩයෙන් භාණ්ඩයට ඒ වෙනස් කරන සංවේදීතාවය නැත්නම් බලපෑම ප්‍රබලතාවය එකින් එකට වෙනස්. අද දවසේ අපි මේ සාකච්ඡා කරන නිපුණතා මට්ටමට මේ කාරණය ඉතාමත්ම වැදගත් වෙන්න යනවා. ඔබ ඔක හොඳින් මනසේ තබාගෙන සිටීම ගොඩක් වැදගත්. ඒ කාරණයත් මතක් කරගෙන අද දවසේ අපි සාකච්ඡා කරන ප්‍රධාන මාතෘකාව වන ඉල්ලුම් නම්‍යතාවය පිළිබඳ දැන් අපි කරුණු බලමු. මොකද්ද ඉල්ලුම් නම්‍යතාව කියලා කියන්නේ? සාමාන්‍යයෙන් දුවේ පුතේ ශ්‍රිතික සම්බන්ධතාවයක් තියෙන ඕනෑම සාධක දෙකක් අතර නම්‍යතාවය කියන කාරණය ගණනය කරන්න පුළුවන්. ඒ නිසා ඒක පොදු සංකල්පයක්. ස්වායත්ත විචල්‍යයක් වෙනස් වෙනකොට පරායත්ත විචල්‍ය කොච්චර වෙනස් වෙනවද කියන එක ගණිතමය විදිහට අපිට මනින්න පුළුවන්. නමුත් අද දවසේදී අපි මේ සාකච්ඡා කරන්නේ ඉල්ලුම් නම්‍යතාවය පිළිබඳවයි. ඉල්ලුම තීරණය කිරීම සඳහා විවිධ සාධක බලපානවා. ඔබ මේ වෙන විට එය ඉගෙනගෙන තිබෙනවා. අදාළ භාණ්ඩයේ මිල, පාරිභෝගික ආදායම, පාරිභෝගික රුචිය, අනාගත මිල අපේක්ෂා වැනි බොහෝ සාධක බලපාන බව ඔබ මේ වෙන විට හොඳින් දන්නවා. දැන් එවැනි සාධකයක් වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය ඊට ප්‍රතිචාරී ලෙස අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. අපි මේ නම්‍යතාවය යටතේ සාකච්ඡා කරන්නේ ගණනය කරන්නේ අන්න එහෙම ඉල්ලුම කෙරෙහි බලපාන යම් සාධකයක් වෙනස් වුනහම ඊට ප්‍රතිචාරයක් ලෙස ඉල්ලුම් ප්‍රමාණය කොයිතරම් සංවේදීතාවයක් දක්වනවද කියන එක. අන්නේ සංවේදීතාවය තමයි අපි ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ. ඔබ හොඳින් තිරයේ දිස්වනේ නිර්වචනයට අවධානය දෙන්න බලන්නේ කියන දේ ඉල්ලුම කෙරෙහි බලපානු ලබන සාධකයක් වෙනස් වූ විට ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය ඉල්ලුම් නම්‍යතාවය වේ. ඉල්ලුම් නම්‍යතාවය අපිට මේ ආකාරයකටත් අර්ථ දක්වන්න පුළුවන්. අපි සාමාන්‍ය නම්‍යතාවයේ ගණනය කරන්නේ ප්‍රතිශතක ආශ්‍රයෙන්. ඒ වෙනස් වීම සංවේදීතාවයේ ගණිතමය විදිහට මනින්නේ ප්‍රතිශතකයක් ලෙස. ඒ නිසා අපිට මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඉල්ලුම කෙරෙහි බලපාන ඕනෑම සාධකයක ප්‍රතිශතක වෙනසකට ඔබ දැක්කද මම වචනේ ටිකක් බර කරලා කිව්වා. ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණය කොපමණ ප්‍රතිශතයකින් වෙනස් වී ඇද්දැයි මැන දැක්වීම ඉල්ලුම් නම්‍යතාවය වේ. එහෙනම් දුවේ පුතේ ඔබ මනසේ තබා ගත යුතු කාරණය කුමක්ද? ඉල්ලුමට බලපාන සාධකයක් වෙනස් වුනහම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. ඉල්ලුම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන තරම මැනීම තමයි අපි ඉල්ලුම් නම්‍යතාවයේ මනින්නේ. ඒ තරම, ඒ සංවේදීතාවය අපි ගණනය කරන්නේ ප්‍රතිශත ආශ්‍රයෙන්. ඒ නිසා සාධකයක් යම් ප්‍රතිශතයකින් වෙනස් වුනහම ඊට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණය කොතරම් ප්‍රතිශතයකින් වෙනස් වෙලා තිබෙනවාද කියලා මැන දැක්වීම තමයි ඉල්ලුම් නම්‍යතාව ලෙස අපි හඳුන්වන්නේ යන්නේ. ඒ අනුව අපිට ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද කීපයක් හඳුනා ගන්න පුළුවන්. ඒ ප්‍රභේද සකස් කරගෙන තිබෙන්නේ ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක පදනම් කරගෙන. කලින් නිපුණතාවයකදී දරුවනේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තා විෂය කරුණු හැදෑරුවා ඉල්ලුම තීරණය වීම කෙරෙහි බොහෝ කරුණු බලපාන බව. ඒ කරුණු වලින් ඊටාත්ම වැදගත් ඒ වගේම ගණිතමය විදියට මනින්න පුළුවන් කරුණු තුනක් පමණක් පදනම් කරගෙන මේ ඉල්ලුම් නම්‍යතාවේ
ප්‍රභේද කීපයක් අපි හඳුනා ගන්න යනවා අද දවසේ. එකක් තමයි මිල ඉල්ලුම් නම්‍යතාව. දෙක හරස් මිල ඉල්ලුම් නම්‍යතාව. තුන ආදායම් ඉල්ලුම් නම්‍යතාව. නැවත වරක් ඔබේ අවධානය යොමු කරන්න තිරේ දිහාට. මොනවද ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද? ඔව්. එක මිල ඉල්ලුම් නම්‍යතාව, දෙක හරස් මිල ඉල්ලුම් නම්‍යතාව, තුන ආදායම් ඉල්ලුම් නම්‍යතාව. මෙහි මිල ඉල්ලුම් නම්‍යතාවයෙන් අපි සලකලා බලන්න යන්නේ මිල යම් ප්‍රමාණයකින් වෙනස් වුනහම ඉල්ලුම් ප්‍රමාණය ඊට දක්වන ප්‍රතිචාරය, සංවේදීතාවය. හරස් මිල ඉල්ලුම් නම්‍යතාවයෙන් අපි සලකා බලන්න යන්නේ සම්බන්ධිත භාණ්ඩයක මිල යම් ප්‍රමාණයකින් වෙනස් වුනහම ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම දක්වන්නා වූ සංවේදීතාවය. ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේදී දරුවනේ අපි සලකා බලන්න යන්නේ පාරිභෝගික ආදායම යම් ප්‍රතිශතයකින් යම් ප්‍රමාණයකින් වෙනස් වුනහම ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම දක්වන්නා වූ වෙනස්කමයි සංවේදීතාවයයි. ඉතින් මෙම නම්‍යතා ප්‍රභේද තුනේ අද දවසේ අපි මේ සාකච්ඡා කරන නිපුණතාවය යටතේ අපි සාකච්ඡා කරන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය පිළිබඳව තමයි කරුණු වැඩිපුර හදාරන්න යන්නේ. මොකක්ද මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ? මිල ඉල්ලුම් නම්‍යතාව. ඔව්. අපි දැන් සුවිශේෂී කරලා දක්වනවා ඉල්ලුම තීරණය කරන්න බලපාන සාධක වලින් ප්‍රධාන සාධකයේ වෙච්ච මිල නැමැති සාධකය. පොදුවේ අපි ඉල්ලුම් නම්‍යතාවය කිව්වේ ඕනෑම සාධකයක් වෙනස් වුනහම ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම දක්වන්නා වූ සංවේදීතාවය. දැන් අපි සුවිශේෂී වෙලා තියෙනවා එක් සාධකයකට. කුමක්ද ඒ සාධකය? ඒ තමයි අදාළ භාණ්ඩේ මිල. ඒ නිසා අපි මෙහිදී සලකා බලන්නේ මිල යම් ප්‍රමාණයකින් වෙනස් වුනහම ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය දක්වන්නා වූ සංවේදීතාවයයි. බලන්න මෙහි දීලා තිබෙනා වූ නිර්වචනය, තිරේ දිස්වෙන නිර්වචනය ඉල්ලුම කෙරෙහි බලපානු ලබන අනෙකුත් සාධක ස්ථාවරව තිබියදී අදාළ භාණ්ඩයේ මිල වෙනස් වූ විට ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය ඉල්ලුම් නම්‍යතාවයයි. දැන් දුවේ පුතේ ඔබට පැහැදිලි නේද? අපේ ප්‍රධාන අරමුණ කුමක්ද? මිල ඉල්ලුම් නම්‍යතාවය හදාරන එක. අපි මිල ඉල්ලුම් නම්‍යතාවයේදී කුමක්ද සලකලා බලන්න යන්නේ? අනෙකුත් සියලු සාධක ස්ථාවරව තිබියදී වෙන කිසිම සාධකයක් ක්‍රියාත්මක නොවන තත්වයක් යටතේ මිල පමණක් වෙනස් වුනහම ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවය අපි හඳුන්වනවා ඉල්ලුම් නම්‍යතාව කියලා. ඔබට කලිනුත් මම කිව්වා වගේ මෙම සංවේදීතාවය අපි මනිනු ලබන්නේ ප්‍රතිශත ආශ්‍රයෙන්. ඒ නිසා මිල ඉල්ලුම් නම්‍යතාව අපිට මෙහෙමත් අර්ථ දක්වන්න පුළුවන්. අනිකුත් කරුණු නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වූ විට ඉල්ලුම් කරන ලබන ප්‍රමාණය දක්වන සංවේදීතාව. දැන් මේ සංවේදීතාවය අපි ප්‍රතිශත විදිහට බලන්න පුළුවන්. ඒ නිසා මිල යම් ප්‍රතිශතයකින් වෙනස් වූ විට ඉල්ලුම් ප්‍රමාණය කුමන ප්‍රතිශතයකින් වෙනස් වෙනවද කියන කාරණය තමයි මිල ඉල්ලුම් නම්‍යතාවය තුලදී අපි සලකා බලන්න යන්නේ. ඒ නිසා දුවේ පුතේ දරුවනේ අපිට මේ මිල ඉල්ලුම් නම්‍යතාව මේ ආකාරයට ගණනය කරගන්න පුළුවන්. කොහොමද? ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මිලෙහි ප්‍රතිශතක වෙනසෙන් බෙදීමෙන් අපිට මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. පැහැදිලිද ඔබට? මම හිතනවා ඔබ ඒ කරුණු ටික හොඳින් අවබෝධ කරගන්න ඇති කියලා ඉවරලා. කොහොමද අපි මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන්නේ? ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මිලෙහි ප්‍රතිශතක වෙනසෙන් බෙදීමෙන්. මිලෙහි ඇතිවන වෙනස ප්‍රතිශතක වෙනසෙන් බෙදීමෙන් තමයි අපි මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන්නේ. එහෙනම් අපි හිතනවා ඔබට කරුණු පැහැදිලි කියලා.
මිල ඉල්ලුම් නම්‍යතාවයෙන් බලන්නේ මිල කිසියම් ප්‍රමාණයකින් වෙනස් වුනහම ඉල්ලුම් ප්‍රමාණය ඊට ප්‍රතිචාරී ලෙස දක්වන සංවේදීතාවය නැත්නම් ප්‍රතිචාරය. ඒක ගණනය කරන්නේ කෙසේද? ඒක ගණනය කරන්නේ ප්‍රතිශත ආශ්‍රයෙන්. ඒ නිසා ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මිලෙහි වෙනස, කියන්නේ මිලෙහි ප්‍රතිශතක වෙනසෙන් බෙදීමෙන් අපිට මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබට පොඩි අභ්‍යාසයක් කරන්න සතුටුයි ඔබත් සමග. මේ තිරයේ දිස්වෙන අභ්‍යාසය තුළදී ඔබට හැකියාව ලැබෙනවා මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න. ඔබට දැන් එහි සූත්‍රය සමීකරණය ඔබට හොඳින් මතක ඇති. අපි කොහොමද කරේ? ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මිලෙහි ප්‍රතිශතක වෙනසෙන් බෙදුවා. එවැනි අවස්ථා 5ක් ඔබට මේ තිරයේ දිස්වෙනවා. ඒ එක් එක් අවස්ථාවේදී ඔබට පුළුවන් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න. පළවෙනි අවස්ථාව ප්‍රමාණය 120කින් වෙනස් වන විට මිල වෙනස් වෙලා තිබෙන්නේ 10%කින්. නැත්නම් මිල 10%කින් වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 20කින් වෙනස් වෙනවා. ඒ අනුව ප්‍රමාණයේ වෙනස වෙච්ච 20 මිලෙහි වෙනස වෙච්ච ඒ 10න් බෙදපුවාම උත්තරේ 2 ලැබෙනවා. දෙවෙනි අවස්ථාව මිලෙහි ප්‍රතිශතක වෙනස 20%යි. නමුත් ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා තිබෙන්නේ 5%කින් පමණයි. ඒ අනුව මිල ඉල්ලුම් නම්‍යතාවය වෙන්නේ 5 20න් බෙදපුවාම 0.25. තුන්වෙනි අවස්ථාව මිල 8%කින් වෙනස් වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය 8%කින් වෙනස් වෙනවා. ඒ කියන්නේ මිලේ වෙනසයි ප්‍රමාණයේ වෙනසයි සමාන අගයක් අරගෙන. ඒ අනුව ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස වෙච්ච 8%, මිලෙහි ප්‍රතිශතක වෙනස වෙච්ච 8%න් බෙදපුවාම පිළිතුර 1ක් ලැබෙනවා. හතරවෙනි අවස්ථාව මිල 50%කින් වෙනස් වෙලා තිබෙනවා. නමුත් ඉල්ලුම් ප්‍රමාණය කිසිදු වෙනසක් සිදු වෙලා නැහැ. ඒ අනුව කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඒ අනුව ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස වෙච්ච බිඳුව මිලෙහි ප්‍රතිශතක වෙනස වෙච්ච 50න් බෙදපුවාම පිළිතුර බිඳුවක් ලැබෙනවා. අවසාන අවස්ථාව මිල කිසිම ආකාරයකින් වෙනස් වෙලා නැහැ. නමුත් ප්‍රමාණය 25%කින් වෙනස් වෙලා. ඒතකොට 25 0.0න් බෙදපුවාම අපිට අනන්ත පිළිතුරක් නැත්නම් අපරිමිත අගයක් ලැබෙනවා. ඒ අගය තමයි මේ තිරේ දිස් වෙලා තිබෙන්නේ. දුවේ පුතේ එහෙනම් මම විශ්වාස කරනවා ඔබ මේ අභ්‍යාසය මාත් සමග මේ තිරේ දිස් වෙලා තිබෙන අභ්‍යාසය ඔබ හොඳින් කරා නම් ඔබට මිල ඉල්ලුම් නම්‍යතාවය පහසුවෙන් ගණනය කර ගැනීමේ හැකියාව දැන් ඇති කියලා. මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන ආකාර දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව. දෙක ඡාප මිල ඉල්ලුම් නම්‍යතාව. ඔබ බලන්න නැවත වරක් තිරේ දිස් වෙන කරුණු දිහා. මොකක්ද අපි සාකච්ඡා කරන්න යන්නේ? මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන ආකාර දෙකක්. එකක් ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව, දෙක ඡාප මිල ඉල්ලුම් නම්‍යතාව. මොකද්ද මේකේ තියෙන වෙනස? ගණනය කරන ආකාරය වෙනස්ද? නැත්නම් මේකට ප්‍රවේශ වන ආකාරය වෙනස්ද? සංකල්ප දෙකක්ද? අපි බලමු මේ වැඩසටහන ඉදිරියේදී ඔබට ඒ පිළිබඳව කරුණු හදාරන්න හැකියාව තිබෙනවා. දැනට ඔබ මතකයේ තබා ගන්න නම්‍යතාවය දෙආකාරයකට අපි ගණනය කරනවා. එකක් ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව, දෙක ඡාප මිල ඉල්ලුම් නම්‍යතාව. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව යනුවෙන් කුමක්ද අදහස් වෙන්නේ? ඒකේ අදහස තමයි ඉල්ලුම් වක්‍රයේ කිසියම් ලක්ෂයක, දැක්කද ඔබේ වචනේ? ඉල්ලුම් වක්‍රයේ කිසියම් ලක්ෂයක මිලට සුළු ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මැන දැක්වීම. එතකොට දැන් ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවෙන් දුවේ පුතේ එහෙනම් කරන්නේ කුමක්ද? ඉල්ලුම් වක්‍රයේ කිසියම් ලක්ෂයක, එක් ලක්ෂයක මිලෙහි වෙනසට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස, ප්‍රතිශතක වෙනස මැන දැක්වීමයි. ඔබට මේ තිරේ දිස්වන ප්‍රස්ථාරයට අවධානය යොමු කරොත්
මේ ඉල්ලුම් වක්‍රයට අවධානය යොමු කරොත් ඒ පිළිබඳව තවත් කරුණු අවබෝධ කරගන්න පහසු වේවි. ඔබට පේනවා මෙම ඉල්ලුම් වක්‍රයේ ලක්ෂයන් රාශියක් අතරින් මම m සහ n යනුවෙන් ලක්ෂ දෙකක් පමණක් පෙන්වුම් කරලා තිබෙනවා. ඔබ යම්කිසි අවස්ථාවක m කියන ලක්ෂයේදී පමණක් ඉල්ලුම් නම්‍යතාවයේ ගණනය කරොත් එය ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයි. n කියන ලක්ෂයේදී පමණක් නම්‍යතාව ගණනය කරොත් එය ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයි. m සහ n-ට අමතරව ඔය වක්‍රයේ තිබෙන ඕනෑම ලක්ෂයක ඔබ නම්‍යතාවයේ ගණනය කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය. එතකොට ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයක තියෙන විශේෂත්වය තමයි එක් ලක්ෂයකට අදාළ වෙන්නේ එක් මිලක් සහ එක් ප්‍රමාණයක් පමණයි. එතකොට m ලක්ෂයට වෙනම මිලක් වෙනම ප්‍රමාණයක් තිබෙනවා. n ලක්ෂයට වෙනම මිලක් වෙනම ප්‍රමාණයක් තිබෙනවා. ඊ අනුව යම් නිශ්චිත මිලකදී ඊට අදාළ ප්‍රමාණයක් පදනම් කරගෙන අපි මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කළොත් අන්නේ සංකල්පයට අපි හඳුන්වන්නේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයි කියලා. සාමාන්‍යයෙන් මේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය අපි පදනම් කරගන්නේ ආර්ථික විද්‍යාවේදී මිලෙහි සුළු ප්‍රතිශතක වෙනසක් මැනීම සඳහායි. සාමාන්‍ය ලක්ෂයකින් පෙන්වන්නේ සුළු වෙනසක්, කුඩා පරාසයක්. ඒ නිසා කුඩා පරාසයක් තුල මිල වෙනස් වුණොත් අන්න ඒ වෙනසට අනුව ප්‍රමාණය දක්වන ප්‍රතිචාරය සංවේදීතාවය ප්‍රතිශතකාශ්‍රය මනින්න තමයි ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාව අපි ගණනය කරන්න යන්නේ. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීමට මේ දැක්වෙන සූත්‍රයත් ඔබට භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. මෙහි ඔබ බලන්නේ සූත්‍රය ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD යනුවෙන් ලබා දීලා තිබෙනවා. මෙහි ඩෙල්ටා QD කියලා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. මෙහි ඩෙල්ටා P කියලා කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිලෙහි වෙනස. P යනුවෙන් හඳුන්වන්නේ සලකා බලන භාණ්ඩයේ මිල. Q යනුවෙන් අපි අදහස් කරන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. දැන් ඔබට මේ ආශ්‍රයෙන් හොඳින් ගණනය කරන්න නම් නම්‍යතාව ඔබ මේ සූත්‍රය හොඳින් මතක තබාගෙන සිටිය යුතුයි. සායි සූත්‍රයේ අදහස් වෙන කරුණු පිළිබඳවත් සංකල්පත් ඔබ අවබෝධය තිබෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි නැවතවරක් බලමුද? මොකක්ද සමීකරණය? සූත්‍රය ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. මේ සූත්‍රය අපි අදාළ කරගෙන තිබෙන්නේ ඔබට කලින් ඉදිරිපත් කරපු සූත්‍රයේ ආශ්‍රයම තමයි. මේ ඩෙල්ටා QD කියලා කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. ඩෙල්ටා P යනුවෙන් අදහස් කරන්නේ සලකා බලන භාණ්ඩයේ මිලෙහි වෙනස. P යනුවෙන් අදහස් කරන්නේ සලකා බලන භාණ්ඩයේ මිල. ඒ වගේම Q යනුවෙන් අදහස් කරන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය. දැන් අපි මේ ඔබට ලබා දුන්නා වූ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතා සූත්‍රය පදනම් කරගෙන අපි ගණනයක් කරන්නයි යන්නේ. ගණන් දෙකක් අපි හදන්න යනවා. බලන්න ඔබට මේ තිරේ දිස්වෙන ලේඛනයේ වම් අත පැත්තට වෙන්න මිල සහ ඉල්ලුම් ප්‍රමාණ පිළිබඳ දත්ත තිබිලා තියෙනවා. මිල 10 දී ඉල්ලුම් ප්‍රමාණය 100කුත් මිල 20 දී ඉල්ලුම් ප්‍රමාණය 50කුත් වෙලා තිබෙනවා. එසේ වෙන්නේ ඇයිද කියන කාරණය කලින් නිපුණතා මට්ටමකදී ඔය දරුවෝ හොඳින් ඉගෙනගෙන තිබෙනවා. ඔබ දන්නවද ඔය පුතේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තිබෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. මේ ප්‍රතිලෝම සම්බන්ධතාවය නිසාම මිල 10 සිට 20 දක්වා ඉහළ යද්දී ඉල්ලුම් ප්‍රමාණය 100 සිට 50 දක්වා අඩු වෙලා තිබෙනවා. අපි දැන් එහෙනම් මේ එක් එක් මිලේදී මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරමු. ඒ කියන්නේ මිල වෙනස් වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය ඊට දක්වන ප්‍රතිචාරය දැන් අපි ගණනය කරන්න යන්නේ. ප්‍රතිශතක ආශ්‍රය.
පළවෙනි අවස්ථාව මිල 10ේදී. දැන් මිල 10ේදී අපි සූත්‍රයේ මුලින්ම තිබෙන්න ඕනේ ඩෙල්ටා Q. ඩෙල්ටා Q කියන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. 100ත් 50ත් අතර වෙනස 50යි. ඒ වගේ මේක බෙදෙන්න ඕනේ ඩෙල්ටා P වලින්. ඒ කියන්නේ මිලෙහි වෙනසෙන්. එහෙනම් 10ත් 20ත් අතර වෙනස 10යි. ඊළඟට අපි සලකා බලන මිල සහ ප්‍රමාණය අනුපාතය ගන්න ඕනේ. P බෙදීම Q. දැන් කොයි මිලේදීද අපි මේ නම්‍යතාවය ගණනය කරන්න යන්නේ? ඔව්. මිල 10ේදී තමයි අපි ගණනය කරන්න යන්නේ. එහෙනම් මිල 10ේදී මිල 20යි. ඒක බෙදෙන්න ඕනේ ඊට අදාළ ප්‍රමාණය 100ෙන්. දැන් ඔය දාලා තිබෙනා වූ ගණනයන් ඉලක්කම් සුළු කරපුවාම ඔබට අවසානයේදී 0.5ක පිළිතුරක් ලැබෙන්න යනවා. එහෙනම් මේ අදහස මිල 10ේදී මිල වෙනස් වෙනකොට ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය 0.5කින් වෙනස් වෙන්න යනවා. මිල 100ට 1කින් වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 0.5කින් වෙනස් වෙන්න යනවා. අපි ප්‍රතිශතයක් ආශ්‍රයෙන් තමයි බැලුවේ. නිරපේක්ෂව නම් වෙනස් වුණේ 10 සිට 50 දක්වා 50කින්. නමුත් සාපේක්ෂව ප්‍රතිශතක ආශ්‍රයෙන් බැලුවොත් වෙනස් වෙලා තිබෙන්නේ මිල 1කින් වෙනස් වෙන විට ඉල්ලුම් ප්‍රමාණය 0.5කින් වෙනස් වෙලා තිබෙනවා. දැන් බලන්න මිල 20ේදී. එහිදී ඩෙල්ටා Q කියලා කියන්නේ 50යි, ඩෙල්ටා P කියලා කියන්නේ 10යි. දැන් අපි මිල විදියට ගන්න මිල 20. එහෙනම් 20 ඒ වෙලාවට අදාළ ඒ අවස්ථාවේදී අදාළ වෙලා තිබෙනා ප්‍රමාණය 50යි. 20 50න් බෙදපුවාම ලැබෙන පිළිතුර 50 10න් බෙදපුවාම ලැබෙන පිළිතුරෙන් ගුණ කරපුවාම අවසානයේදී ලැබෙනවා 2 කියන උත්තරය. එහෙනම් ඒකේ අදහස මිල 20ේදී නම්‍යතාවය 2ක් මිල ඉල්ලුම් නම්‍යතාවය. ඉන් අදහස් කරන්නේ 100ට 1කින් වෙනස් වෙනකොට මිල ඉල්ලුම් ප්‍රමාණය 2කින් වෙනස් වෙනවා කියන එක. දුයිපතේ ඔබ තව කාරණයක් මෙහිදී මතක තබා ගන්න අවශ්‍යයි. ඒ තමයි මෙතනදී විශේෂයෙන් සඳහන් කරලා නැති වුණාට මිල ඉල්ලුම් නම්‍යතාවයේ අගය ඍණ අගයක් පැමිණෙනවා. ඇයි අපි ඍණ අගයක් එනවා කියලා කියන්නේ? ඒකට හේතුව ඔබ දැනටමත් දන්න පරිදි මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තිබෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ප්‍රතිලෝම සම්බන්ධතාවයක් අපි ඍණ සම්බන්ධතාවයක් යනුවෙන් තමයි අදහස් කරන්නේ. ඒ නිසා මේ නම්‍යතාවය ගණනය කරපුවාම මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරපුවාම ඒ ලැබෙන අගය නිතතින්ම ඍණාගයක් වෙනවා. ඒ ඍණාගයෙන් පෙන්වුම් කරන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ ඇරෙන්න নিরপেক্ষව සැබවින්ම ඍණ අගයක් නෙමෙයි. ඒ අගය ඇත්තටම මේ තිරේ දිස්වෙන ඉලක්කම් අනුව 0.5 2 ඒක තමයි සැබෑ අගය. නමුත් ඍණ අගයක් උතන්ට ආපුවාම ප්‍රතිලෝමව මිලත් ඉල්ලුමත් අතර සම්බන්ධයක් තිබෙන බව තමයි ඒකෙන් අදහස් වෙන්න යන්නේ. තවත් වැදගත් කාරණයක් තමයි ඔයගලන්ට දැන් සාකච්ඡා කරන්න යන්නේ. ඒ තමයි ඉල්ලුම් වක්‍රයේ බෑවුම සහ මිල ඉල්ලුම් නම්‍යතාව පිළිබඳව. මේ කරුණු දෙක සාකච්ඡා කරන්න හේතුව මේ පිළිබඳ වැරදි අදහස් නැත්නම් අනවබෝධයන් සමහර විට දරුවනේ ඔයගලන්ට පැමිණෙන්න පුළුවන් නිසා. සමහර විට හිතෙන්න පුළුවන් බෑවුම සහ නම්‍යතාවය යනුවෙන් අදහස් කරන්නේ එකම සංකල්පයක් කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම කියන්නේ එක් සංකල්පයක්. නමුත් මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ තවත් සංකල්පයක්. මොකද්ද මේ දෙක අතර තිබෙන වෙනස? ඔබ බලන්න මේ තිරේ දිස්වන රූප සටහන දිහා. මේ රූප සටහනේ මුලින්ම පෙන්වලා තිබෙනවා ඉල්ලුම් වක්‍රයක බෑවුම කොහොමද ගණනය කරන්නේ කියලා. ඒතර ඉල්ලුම් වක්‍රයේ බෑවුම ගණනය වෙන්නේ මේ තිරේ දිස්වෙන විදියට ඩෙල්ටා P ඩෙල්ටා QD වලින් බෙදීමෙන්. ඒක තමයි බෑවුම වෙන්නේ. ඩෙල්ටා P ඩෙල්ටා QD වලින් බෙදීමෙන්. ඩෙල්ටා P කියලා කියන්නේ මිලෙහි වෙනස, ඩෙල්ටා QD කියලා කියන්නේ ප්‍රමාණයේ වෙනස. එතකොට මිලේ වෙනස ප්‍රමාණයේ වෙනසින් බෙදපුවාම අපිට ඉල්ලුම් වක්‍රයක බෑවුම ගණනය කරගන්න පුළුවන්.
ඉල්ලුම් වක්‍රයේ ඕනෑම ලක්ෂ දෙකක් අතර මිලෙහි වෙනස ප්‍රමාණය වෙනසින් බෙදපුවාම අපිට ලැබෙනවා ඉල්ලුම් වක්‍රයේ බෑවුම. නමුත් මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ ඊට වඩා වෙනස් සංකල්පයක්. දැන් නම්‍යතාවය ගණන කුමක්ද කරන්න ඕනේ? ඔබට තිරේ දිස් වෙනවා අර කලින් අපි භාවිතා කරපු සූත්‍රය. ED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. දැන් නම්‍යතාවය ලැබිලා තිබෙන්නේ කලින් තිරේදී අපි සාකච්ඡා කරපු ඉල්ලුම් වක්‍රයේ බෑවුමේ පරස්පරය අදාළ මිල සහ ප්‍රමාණය අතර අනුපාතයෙන් ගුණ කිරීමෙන්. දැන් අපිට පේනවා නේද සූත්‍රය දිහා බලපුවාම බෑවුම කියන්නේ එක් සංකල්පයක්, මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ තව සංකල්පයක්. නැවත වරක් ඔබට මතක් කරොත් බෑවුම කියලා කිව්වේ ඩෙල්ටා P ඩෙල්ටා QD වලින් බෙදපුවාම ලැබෙනා වූ වගේ. නමුත් ඒ බෑවුමේ පරස්පරය අදාළ අවස්ථාවේ මිල සහ ප්‍රමාණය අතර අනුපාතයෙන් ගුණ කරපුවාම අපිට මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරගන්න පුළුවන්. ඒ නිසා මිල ඉල්ලුම් නම්‍යතාවය සහ වක්‍රයේ බෑවුම කියන්නේ සංකල්ප දෙකක්. සාමාන්‍යයෙන් සරල රේඛී ඉල්ලුම් වක්‍රයක බෑවුම සෑම විටම ස්ථාවර අගයක් ගන්නවා. නමුත් මිල ඉල්ලුම් නම්‍යතාවය ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් අගයන් ගන්නවා. එකම අගය කිසිම අවස්ථාවක තවත් අවස්ථාවක ඉන්නේ නැහැ. ඒ කාරණුත් අපිට පැහැදිලි වෙන්න යනවා බෑවුම කියන්නේ එක සංකල්පයක්. ඒ වගේම මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ තවත් සංකල්පයක් බව. ද්විපුතේ ඔබට කලිනුත් අපි කරුණු කිව්වා මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් ආකාර දෙකක් ගැන. එකක් ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය. අපි දැන් ඒ ගැන කරුණු බොහෝමයක් ඉගෙන ගත්තා. අපි දැන් එනවා ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය පිළිබඳව. ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා අදහස් කරන්නේ ඉල්ලුම් වක්‍රයේ නිශ්චිත ලක්ෂයන් දෙකක් අතර මිලෙහි විශාල ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මැන දැක්වීමයි. ඉල්ලුම් වක්‍රයේ නිශ්චිත ලක්ෂ දෙකක් අතර මිලෙහි විශාල ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතයක වෙනස මැන දැක්වීම. එතකොට ලක්ෂ නම්‍යතාවයේදී බැලුවේ එක මිලක් සහ එක ප්‍රමාණයක් අදාළ කරගෙන. නමුත් ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවයේදී ඊට වඩා වෙනස්. එහිදී අපි මිල අවස්ථා දෙකක් අතර මධ්‍යන අගය පදනම් කරගෙන නම්‍යතාවය ගණනය කරන්න යනවා. බලන්නේ ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවයේ සූත්‍රය දිහා. මේ සූත්‍රය මොකද්ද පෙන්වන්නේ? ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P1 එකතු කිරීම P2 එහි සමස්ථාගය බෙදන්න ඕනේ QD1 එකතු කිරීම QD2. ද්විපතේ ඔබ දැන් ටිකක් මතක් කරගන්න ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරපු මේ සූත්‍රය. එහිදී තිබුණේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P P බෙදීම QD විතරයි. නමුත් දැන් මිල අවස්ථා දෙකක් අරගෙන ඒ අවස්ථා දෙක එකතු කරලා ගන්නවා. P1 එකතු කිරීම P2 එක බෙදන්න ඕනේ QD එකතු කිරීම QD දෙකෙන්. එතකොට මේන් කුමක්ද සිද්ධ වෙන්නේ? ලක්ෂ නම්‍යතාවයේදී නිශ්චිත එක මිලකදී අදාළව නම්‍යතාවය අපි ගණනය කරත් ඡාප නම්‍යතාවයේදී ඊට වඩා වෙනස්ව මිල අවස්ථා දෙකක් ගන්නවා. මේ මිල අවස්ථා දෙකේදී කරුණු අදාළ කරගෙන තමයි ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්නේ. ඇත්තටම ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවයේ දෙකේදීම ගණනය කරන්න යන්නේ මිල වෙනස් වුනහම ඊට ප්‍රතිචාරී ලෙස ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාවයයි. ඒකේ තරමයි. ඒ අනුව බලපුවාම මේ දෙකින්ම ගණනය කරන එකම දෙයක්. හැබැයි ප්‍රවේශයන් දෙක වෙනස්. පළවෙනි අවස්ථාවේදී ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයේදී බැලුවේ එක් මිලක් සහ එක් ප්‍රමාණයක් පදනම් කරගෙන. නමුත් ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවයේදී මේ මිල අවස්ථා දෙකේදී මධ්‍යන අගය පදනම් කරගෙන තමයි අපි නම්‍යතාවය ගණනය කරලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් අපි ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය
ආර්ථික විද්‍යාවේදී අපි අදාළ කරගන්නේ මිලෙහි විශාල වෙනස්කමක්, සැලකිය යුතු වෙනස්කමක් තිබෙනවා නම් එවැනි අවස්ථාවක ඡාප මිල ඉල්ලුම් නම්‍යතාව තමයි අපි අදාළ කරගන්න යන්නේ. ඔබට දැන් ඡාප මිල ඉල්ලුම් නම්‍යතාව හුරු පුරුදු වෙන්න එක් ගණනයක් කරන්න මම සූදානම්. ඔබටත් පුළුවන් මාත් සමග මේ ගණනය කරන්න. බලන්න මේ අවස්ථාව. මිල අවස්ථා දෙකක් සහ ප්‍රමාණ අවස්ථා දෙකක් තිබිලා තිබෙනවා. දැන් මේ දත්ත ඡාප මිල ඉල්ලුම් නම්‍යතා සූත්‍රයට අපි අදාළ කරොත් මෙන්න මේ ආකාරයට මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන්න පුළුවන්. මෙහි ඩෙල්ටා Q ඒ කියන්නේ ප්‍රමාණයේ වෙනස 100ත් 50ත් අතර වෙනස 50යි. ඩෙල්ටා P ඒ කියන්නේ 10ත් 20ත් අතර වෙනස 10යි. ඒක වැඩි කරන්න ඕනේ මිල අවස්ථා දෙකේ එකතුවෙන්. ඒ කියන්නේ 10 සහ 20 එකතුව ප්‍රමාණ අවස්ථා දෙකේ එකතුවෙන් බෙදන්න ඕනේ. ඒ කියන්නේ 100 සහ 50 එකතුවෙන් බෙදන්න. දැන් මේ ගණනය අපි සුළු කරලා ගත්තට පස්සේ අවසානයේ පිළිතුර එකක් ලැබෙනවා. එකකින් අදහස් කරන්නේ මිල 100ට එකකින් වෙනස් වෙන විට ඉල්ලුම් ප්‍රමාණයත් 100ට එකකින් වෙනස් වෙන බවයි. සංගුණකේ එකයි. පහතට බෑවුම්වන සරල රේඛී ඉල්ලුම් වක්‍රයක නම්‍යතාවය තැනින් තැනට වෙනස් අගයක් ගන්නවා. ඔබට මම කලිනුත් අදහස් ප්‍රකාශ කළා බෑවුම සෑම විටම එකම අගයක් එන්නේ. නමුත් නම්‍යතාවය කියන එක තැනින් තැනට වෙනස්. දුවේ පුතේ ඒකේ විශේෂ රටාවක් තිබෙනවා. ඔබ බලන්න මේ තිරේ දිස්වන ඒ ප්‍රස්ථාරය දිහා එහි මිල අවස්ථා ඉහළට යනකොට ඉල්ලුම් වක්‍රයේ මම ලක්ෂ 5ක් දක්වලා තිබෙනවා. පහළින්ම තිබෙන්නේ E ලක්ෂය, ඊළඟට D, මැද C, B සහ A. ඒ විදිහට ලක්ෂ 5ක් දක්වලා තිබෙනවා. මේ ලක්ෂ 5ේදී නම්‍යතාවයේ එක එක අගයන්. මේ තිරේ දක්වලා තිබෙන ලක්ෂ 5ේදී විතරක් නෙමෙයි. ඉල්ලුම් වක්‍රය ඔබට හොයාගන්න පුළුවන් ඕනෑම ලක්ෂයකදී නම්‍යතාවයේ තැනින් තැනට වෙනස්. ඒකේ රටාව තමයි ඔබට මේ තිරේ දිස් වෙන්නේ. බලන්න ඒ ලක්ෂයේදී නම්‍යතාවයේ අපරිමිත අගයක් ගන්නවා. ඒ වගේම පහළම තිබෙනා වූ ලක්ෂයේ ඊ ලක්ෂයේදී නම්‍යතාවය බිඳුව අගය ගන්නවා. ඒ වගේම වක්‍රය හරි මැද නම්‍යතාවය අනිවාර්යයෙන්ම 1 බවට පත් වෙනවා. වක්‍රය හරි මැද නම්‍යතාවය 1 වෙනවා. දැන් A සහ C අතර පරාසයේදී නම්‍යතාවයේ සෑම විටම 1ට වඩා වැඩි අගයක් ගන්නවා. ඒ වගේම C සහ E අතර නම්‍යතාවයේ සෑම විටම 1ට වඩා අඩු අගයක් ගන්නවා. මේක තමයි මේ තිබෙනා වූ සුවිශේෂතාවය. සුවිශේෂී ලක්ෂණය රටාවක් තිබෙනවා. ඒ අනුව මිල ක්‍රමානුකූලව ඉහළ යන්න නම්‍යතාවය ක්‍රමානුකූලව ඉහළ යනවා. මිල බිඳුවේදී නම්‍යතාවයේ බිඳුවයි. නමුත් ක්‍රමානුකූලව ඉහළ යනකොට නම්‍යතාවයේ බිඳුවට වැඩි අගයක් එනවා. ඊළඟට 1 එනවා. 1ට වැඩි අගයක් එනවා. අවසානයේදී මිල අක්ෂයේ ඡේදනය වන ස්ථානයේදී නම්‍යතාවය අපරිමිත අගයක් ගන්න යනවා. මේක තමයි මේ රටාව. කෙනෙක් අහන්න පුළුවන් ඇයි එහෙම රටාවක් හටගන්නේ? ඒකට මූලික හේතුව තමයි නම්‍යතාවය අපි ගණනය කිරීම සඳහා භාවිතා කරන සූත්‍රය දිහා බලපුවාම ඒ හේතුව අවබෝධ කරගන්න පුළුවන්. දැන් ඔබ සටහන් කරගෙන ඇති සූත්‍රයේ ඒ සූත්‍රයේ තිබ්බේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම Q. දැන් ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන්නේ නම්‍ය බෑවුමේ පරස්පරය. ඒක සෑම විටම ස්ථාවරාගයක්. නමුත් ඒ පදයට පසුව තිබෙනා වූ පදය P බෙදීම Q කියන පදය සෑම විටම තනින් තැනට වෙනස් වෙනවා. ඒ තනින් තැනට වෙනස් වෙන නිසා අවසාන පිළිතුර වෙච්ච මිල ඉල්ලුම් නම්‍යතාවයත් වෙනස් වෙන්න යනවා. අනිත් කාරණේ තමයි මිල ඉහළ යන්න P කියන අගේ වැඩි වෙනවා Q කියන අගේ අඩු වෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ කුමක්ද? මිලත් ප්‍රමාණයත් අතර තිබෙන ඒ අනුපාතය ක්‍රමානුකූලව ඉහළ යනවා. ඒ අනුපාතය ඉහළ යන නිසා අවසාන වශයෙන් ලැබෙන මිල ඉල්ලුම් නම්‍යතා පිළිතුරත් ඉහළ අගයකට යනවා. යනු අපිට පැහැදිලි එහෙනම්
පහතට බෑවුම් වෙන සරල රේඛී ඉල්ලුම් වක්‍රයක බෑවුම සෑම විටම ස්ථාවර වුණාට නම්‍යතාවයේ තැනින් තැනට වෙනස්. කුමක්ද ඒකේ රටාව? මිල ක්‍රමානුකූලව ඉහළ යන විට නම්‍යතාවය ක්‍රමානුකූලව ඉහළ යාමට ලක් වෙන්න යනවා. දැන් එවැනි පහතට බෑවුම් වන ඒ සරල රේඛී ඉල්ලුම් වක්‍රයක ඒ බෑවුම සහ බෑවුමේ පරස්පරය සහ නම්‍යතාවය අතර තියෙන සම්බන්ධය ඔබට මම කලින් විස්තර කළා. ඒ විස්තරයේ සාරාංශයක් ඔබට දැන් දැක් ගන්න පුළුවන්. මොකද්ද මේ අතර තියෙන සම්බන්ධය? දැන් බලන්න. සරල රේඛීය ඉල්ලුම් වක්‍රයක බෑවුමේ පරස්පරය සෑම විටම ස්ථාවර වේ. අද මේ වැඩසටහන තුලදී මම ඔබට කීප වතාවක්ම මේක මතක් කරා. බෑවුම ස්ථාවරයි, ඒ වගේම බෑවුමේ පරස්පරය සෑම විටම ස්ථාවරයි. නමුත් ලක්ෂ නම්‍යතාව ලක්ෂයෙන් ලක්ෂයට වෙනස්. දැන් ඒකට හේතුව කුමක්ද? මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුපාතය වෙනස් වීමයි. බෑවුමේ පරස්පරය සෑම විටම එකාගයක් ආවට ඒ සූත්‍රයේ ඉතුරු පදයේ වෙච්ච මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර අනුපාතය නිතර වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන සෑම මොහොතේදීම අපිට අවසානයේදී මිල ඉල්ලුම් නම්‍යතාවය වෙනස් වෙන්න යනවා. දුවේ පුතේ අපි දැන් උත්සාහ කරන්න යන්නේ ඉල්ලුම් සමීකරණයක් ආශ්‍රයෙන් මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන ආකාරය සාකච්ඡා කරන්න. මේකත් ඔබට ඉතාමත්ම වැදගත් කොටසක්. කොහොමද අපි ඒක කරන්නේ? අපි දන්නවා සරල රේඛී ඉල්ලුම් වක්‍රයක නියත සමීකරණයක් තිබෙනවා. ඒ තමයි QD සමානයි A ඍණ BP කියන එක. ඔබ මේ පිළිබඳව කලින් නිපුණතා මට්ටමකදී කරුණු හදාarලා තිබෙනවා. මෙහි B යනුවෙන් අදහස් කරන්නේ අපි අද දවසේ සාකච්ඡා කරපු ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන කොටස. ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන කොටස. දැන් ඒ අනුව අපි සාමාන්‍ය නම්‍යතාවයේ ගණනය කරන්නේ ඒ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD වලින්. දැන් අපිට අවස්ථාවක් තියෙනවා සමීකරණයේ තිබෙනවා නම් අර ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන ඒ බෑවුමේ පරස්පරය අයින් කරලා ඒ වෙනුවට සමීකරණයේ තිබෙනා වූ ඒ B වල අගය ආදේශ කරන්න. එහෙම ආදේශ කරපුවාම දුවේ පුතේ ඔබට ඉතාමත්ම පහසුවෙන් මිල ඉල්ලුම් නම්‍යතාවය මෙම ඉල්ලුම් සමීකරණ ආශ්‍රයෙන් ගණනය කරන්න පුළුවන්. අපි එහෙනම් එවැනි ගණනයක් කරලා බලමුද? ඔබට එතකොට වඩාත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කොයිතරම් ලේසියෙන් සමීකරණයේ දී ඇති විට මිල ඉල්ලුම් නම්‍යතාව ගණනය කරන්න පුළුවන්ද කියලා. අපේ උදාහරණය. QD සමානයි 100 ඍණ 4යි P. දැන් බලන්න මිල 10 දී කොහොමද අපි නම්‍යතාවය ගණනය කරන්නේ? අපි කිව්වා නම්‍යතාවය ගණනය කරන්නේ B වැඩි කරන්න ඕනේ P බෙදීම Q වලින්. දැන් මේ සමීකරණේ B කියලා කියන්නේ 4. ඒ කියන්නේ ඍණ 4. අපි ඍණාඥයන් විශේෂයෙන් සඳහන් නොකලට ඒ සම්බන්ධතාවයේදී ප්‍රතිලෝම සම්බන්ධය නිසා එතන ඉන්නේ ඍණ 4 එන්නේ. ඒක වැඩි කරන්න ඕනේ අපි සලකා බලන අවස්ථාවේ තිබෙන මිල සහ ප්‍රමාණය අතර අනුපාතයෙන්. එතකොට මිල 10යි. ඒ නිසා අපි ලවයට 10 එනවා. දැන් මිල 10 දී ප්‍රමාණය කීයද? ඔව් ඔබ දන්නවා ඒක ගණනය කරන ආකාරය. මිල 10 ඉල්ලුම් සමීකරණේ P කියන මිලට ආදේශ කරපුවාම ප්‍රමාණය ඔබට පහසුවෙන් උක්ත කරගන්න පුළුවන්. එහෙනම් අපි කරලා බලමුද? මිල 10 ආදේශ කරොත් 10 ගුණ කිරීම 4 40යි 100න් 40ක් අඩු කරපුවාම 60ක් බවට පත් වෙනවා. දැන් මේ ගණනය කරපුවාම අවසානයේදී පිළිතුර 0.66ක් බවට පත් වෙලා තිබෙනවා. මිල 20 දී ගණනය කරොත් ඒත් ඒ ආකාරයෙන්ම තමයි. B කියලා කියන්නේ 4යි මිල P ඒ කියන්නේ ඒක 20යි. ඒ අවස්ථාවේ QD අපි ආදේශ කරලා හොයාගමු. 4 ගුණ කිරීම 20 එතකොට 80යි 100න් 80ක් ගියාම අඩු කරපුවාම 20 එනවා. දැන් මේ ගණනය අවසානයකට ලක් කරපුවාම අපිට පිළිතුර 4 වෙනවා. බොහොම පහසුවෙන් අපිට සමීකරණයක් දීලා තියෙන වෙලාවක මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්න පුළුවන්. අපි දැන් සලකා බලන්න යන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද කීපයක් පිළිබඳව.
මේ ප්‍රභේද අපි ගණනය කරලා තිබෙන්නේ නම්‍යතා සංගුණකය පදනම් කරගෙන. දැන් කලිනුත් අපි ප්‍රභේද ගණනය කළා දෙකක්. ලක්ෂ සහ ඡාප කියලා. ඒ ගණනය කරන ආකාරය අනුව, ප්‍රවේශය අනුව. දැන් ලක්ෂ මිල හෝ ඡාප මිල නම්‍යතාවයේ ගණනය කරපුවාම ලැබෙන ඉලක්කම, ඒ කියන්නේ සංගුණකයේ අගය දිහා පදනම් කරගෙන අපිට මිල ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද පහක් හඳුනා ගන්න පුළුවන්. මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය බිඳුව කියන පිළිතුර ලැබුණොත් අපි ඒ අවස්ථාව හඳුන්වන්නේ පූර්ණ අනම්‍ය ඉල්ලුමක් කියලා. නම්‍යතා සංගුණකයේ අගය එකට වඩා අඩු පිළිතුරක් ලැබුණොත්, ඒ කියන්නේ බිඳුවත් එකත් අතර පිළිතුරක් ලැබුණොත් අපි ඒකට කියන්නේ අනම්‍ය ඉල්ලුම කියලා. පිළිතුර හරියටම එක නම්, නිශ්චිතවම එක නම් අපි ඒක හඳුන්වන්නේ ඒකීය නම්‍ය ඉල්ලුමක් කියලා. පිළිතුර එකට වඩා වැඩි අගයක් නම් අපි ඒ හඳුන්වන්නේ නම්‍ය ඉල්ලුමක් කියලා. ලැබෙන පිළිතුර අනන්ත පිළිතුරක්, අපරිමිත අගයක් ලැබෙනවා නම් අපි ඒක හඳුන්වන්නේ පූර්ණ නම්‍ය ඉල්ලුමක් කියලා. අපි දැන් එහෙනම් මේ එක් එක් නම්‍යතා අවස්ථා පිළිබඳව කරුණු සාකච්ඡා කරමු. පූර්ණ අනම්‍ය ඉල්ලුම. පූර්ණ අනම්‍ය යන්නේ අදහස් කරන්නේ යම් භාණ්ඩයක මිල කිසියම් ප්‍රතිශතයකින් වෙනස් වුවත් ඒ ඉල්ලුම් ප්‍රමාණය කිසිසේත් වෙනස් වෙන්නේ නැත්නම් එය පූර්ණ අනම්‍ය ඉල්ලුමක්. සාමාන්‍ය අපි අනම්‍යයි කියලා කියන්නේ නම්‍යශීලී නෑ. හැබැයි පූර්ණ අනම්‍යයි කියලා කියන්නේ කිසිසේත් නම්‍යශීලී නෑ. දැන් සාමාන්‍යයෙන් මිල වෙනස් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙනවා. නමුත් යම් අවස්ථාවක් උදා වුණොත් මිල ප්‍රතිශතයකින් වෙනස් වෙනවා. නමුත් ඉල්ලුම් ප්‍රමාණය කිසිම ප්‍රතිශතයකින් වෙනස් වෙන්නේ නැත්නම් එවැනි අවස්ථාවක් අපි පූර්ණ අනම්‍ය ඉල්ලුමක් කියලා හඳුන්වන්නේ. බලන්න මේ තිරේ දිස්වෙන ලේඛනයේ දිහා ඔබට දකින්න පුළුවන් මිල 10, 20, 30 ආදී ලෙස මිල ගණන් වෙනස් වෙනවා. නමුත් ඉල්ලුම් ප්‍රමාණය කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. දුවේ පුතේ, මේ නම්‍යතා එක් එක් අවස්ථාවලදී පාරිභෝගික පැහැදම, ඒකෙන් අදහස් කරන්නේ පාරිභෝගිකයා ඒ භාණ්ඩය සඳහා දරන වියදම හැසිරෙන ආකාරය පිළිබඳවත් අපි මේ සමග සාකච්ඡා කරනවා. ඔබ දකින්න ඇති මිල ගණන් වෙනස් වෙනකොට ප්‍රමාණයන් වෙනස් වුණේ නැහැ. හැබැයි ප්‍රමාණයන් වෙනස් නොවුනට මිල ගණන් වෙනස් වෙච්ච නිසා පැහැදමත් වෙනස් වුණා. වියදම වෙනස් වුණා. පැහැදම, මිල